පිළිගන්නවා සදිල මීඩියා YouTube channel එකට මම සසංක ප්‍රභාෂර ඔන්න ඉතින් අදත් ඇවිල්ලා ඉන්නවා මම ඕගලන්ට අලුතෙන්ම 3ds Max lesson එකක් අරගෙන ඉතින් අද මම කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ 3ds Max වලට ඒ වගේම SketchUp වලට වගේ softwares වලට එන V-Ray කියන rendering plugin එක ගැන කතා කරන්න. ඕගලන්ට මතක ඇති මම videos දෙකක් කරලා තියෙනවා මේ 3ds Max වලට එන Arnold Render කියන render plugin එක ගැන එහෙම නැත්නම් rendering engine එක ගැන. හොඳයි එහෙනම් අපි මුලින්ම බලමු කොහොමද අපි මේ V-Ray වලින් වැඩ කරන්නේ කියලා මූලික දැනුමක් අපි අද අරගමු. මුලින්ම මම කරන්නේ rendering වලට ගිහිල්ලා render setup එක change කරගන්නවා. render setup එක change කරගන්න අපිට පුළුවන් මෙතන render වලට ගිහිල්ලා මෙතනින් දෙන්න ඔයගොල්ලෝ V-Ray next update 1.2 කියලා තමයි මගේ තියෙන්නේ. ඉතින් මේකේ අපේ දැන් ඔයගොල්ලෝ 2014 වගේ version එකක් 2014 වගේ version එකක් අරගෙන තියෙනවා නම් 3D Max වල එතකොට ඔයගොල්ලන්ගේ settings මීට වඩා වෙනස් වෙනවා. මේ තියෙන්නේ V-Ray next කියන version එක. ඉතින් මේකේ settings අපේ 2014 settings වලට වඩා ටිකක් වෙනස් වෙනවා. ඉතින් ඔයගොල්ලෝ මුලින්ම V-Ray install කරලා නැත්නම් V-Ray install කරගන්න ඔයගලන්ට පුළුවන් V-Ray install කරන වීඩියෝ එකක් මම දාලා තිනවා. ඒකෙන් බලලා ඔයගලන්ට V-Ray install කරගන්න පුළුවන්. ඒ install කරන විදිය නම් ගොඩක් දුරට හැම version එකකටම සමානමයි එන්නේ. ඉතින් V-Ray install කරගත්තට පස්සේ මෙන්න මේ වගේ toolbar එකක් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මේ toolbar එක V-Ray install කරලා ඔයගලන්ට ඇවිල්ලා තිබ්බේ නැත්නම් ඔයගලන්ට පුළුවන් මේ උඩ තියෙන අපේ ස්පේස් එකේ right click කරන්න. right click කරාට පස්සේ මෙන්න මෙතන අපිට පෙන්නනවා V-Ray toolbar එක. ඒකට ටික් එකක් දාලා V-Ray toolbar එක ඔයගලන්ට on කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේ V-Ray වලින් out කරන්නේ image එකක් එහෙම නැත්නම් render කරන්නේ කියලා. මම මුලින්ම කරන්නේ අපිට අවශ්‍ය විදිහට backdrop එකක් ඇඳගන්න එක. ඒකට මම පාවිච්චි කරනවා line tool එක. shapes වල මෙන්න මෙතන තියෙනවා create shapes වල line tool එක. line tool එක අරගෙන ඉවර වෙලා මම මෙන්න මේ විදිහට front view port එකටයි යන්නේ. front view port එකට ගිහිල්ලා ඔයගලන්ට පුළුවන් snap toggle එක S අකුර click කරලා on කරගන්න. එහෙම නැත්නම් මෙන්න මෙතන තියෙනවා snap toggle කියන එක. ඒක on කරගන්න පුළුවන්. මම මේ විදිහට ඒක on කරගත්තට පස්සේ අපිට මෙන්න මේ වගේ කොටුවක් කහ පාට කොටුවක් බලා ගන්න පුළුවන්. මම මේ විදිහට click එකක් දීලා මෙතනින් click එකක් දෙනවා. ඊට පස්සේ මෙන්න මෙතනින් click එකක් දීලා right click කරනවා. right click කරාට පස්සේ අපිට මේකේ connection එක විදින්න පුළුවන්. ඊට පස්සේ මම ওই විදිහට ඇඳගත්ත backdrop එකේ එක කොටසක් ඇඳගෙන ඉවර වෙලා අපිට snap toggle එක අවශ්‍ය වෙන්නේ නැහැ දැන්. ඒ හින්දා මම ආයෙත් ඒක උඩ click කරනවා. එහෙම නැත්නම් S අකුර ආපහු click කරාම අපේ snap toggle එක off වෙනවා. ඊට පස්සේ මම ඒකේ modify panel එකට යනවා. modify panel එකට ගියාට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතන තියෙනවා selections කියන කොටසේ vertex කියන එක. ඔයගලන්ට මතක ඇති මම පළවෙනිම පාඩම් වලදී මේ ගැන කතා කරා. මම ඊට පස්සේ මේ vertex එක select කරලා ඉවර වෙලා පොඩ්ඩක් ඉස්සරහට move කරගන්නම්. ඒ වගේම මෙන්න මේ vertex එක select කරලා ඉවරලා තව පොඩ්ඩක් උඩට move කරගන්නවා. දැන් backdrop එකක් වුණාම අපිට මෙන්න මේ කොටස පොඩ්ඩක් smooth එකේ curve වෙන්න ඕන. මෙතන තියෙන sharp කෝණ එකක්. ඉතින් මම මෙතන vertex එක select කරලා පල්ලෙහාට එනවා. පල්ලෙහාට ආවහම ඔයගලන්ට බලා ගන්න පුළුවන් එන්න මෙතන තියෙනවා fillet කියලා බටන් එකක්. ඒ fillet කියන බටන් එක click කරලා මෙන්න මේ විදිහට අපිට vertex එක ගාවට එනකොට අපේ cursor එක මාරු වෙනවා පේනවා. මම මෙන්න මේ විදිහට හදා ගන්නවා එතන smooth එකට. හදාගෙන ඉවරලා number 1 press කරාම ආයි අපි selection එකේ vertex mode එකෙන් අයින් වෙනවා. ඊට පස්සේ අපිට මේකට අවශ්‍යයි පොඩි අපි මේක backdrop එකක් විදිහට හදාගන්න හින්දා අපිට අවශ්‍යයි මේකේ පොඩ්ඩක් දික් කරගන්න මේ කොටස. ඒ හින්දා මම modify එකක් විදිහට පාවිච්චි කරනවා extrude කියන modify එක. මේ විදිහට extrude කියන modify එක දීලා මේක top view port එකෙන් බලාගෙන මම amount එක ටිකක් වැඩි කරගන්නවා මෙන්න මේ වගේ. වැඩි කරගත්තට පස්සේ අපේ මෙන්න මේ තියෙන pivot point එක මම center කරගන්නවා. pivot point එක center කරගන්න අපිට යන්න වෙනවා අපේ command panel එකේ තියෙන මෙන්න මේ hierarchy කියන මෙන්න මේ තුන්වෙනියට තියෙන එක hierarchy කියන එක පාවිච්චි කරන්න.
හයිරාකි එකට ක්ලික් කරලා එතනින් එන්න effect pivot only කියන මෙන්න මේ key එකට. ඒක දුන්නට පස්සේ alignment on වෙනවා. ඒකේ දෙන්න center to object කියලා. ඊට පස්සේ මේ විදිහට අපිට center වෙනවා බලා ගන්න පුළුවන්. center වුණාට පස්සේ ආපහු effect pivot only කියන key එක off කරන්න. දැන් අපිට pivot එක center වෙලා තියෙනවා. හැබැයි අපේ viewport එකේ center වෙලා නැහැ අපේ object එක නැත්නම් backdrop එක. ඒකට මම කරන්නේ මේ පල්ලෙහාට ඇවිල්ලා මෙන්න මෙතන තියෙනවා ඔයගලන්ට මම කලිනුත් කියලා දීලා තිනවා වගේ x y සහ z කියන axis තුන මම මෙතනදී x සහ y මෙන්න මේ e තල උඩ right click කරනවා. එතකොට හරියටම බිඳුවයි බිඳුව වෙනවා බලා ගන්න පුළුවන්. දැන් ඊට පස්සේ මම මෙතනට පොඩි object එකක් දාන්න හදන්නේ. අපිට පුළුවන් ඒකට create වලට ගිහිල්ලා geometry වල තියෙන teapot එක අරගන්න. මම teapot එක ඔය විදිහට අරගෙන මෙන්න මේ වගේ create කරගන්නම්. දැන් මම ඔය විදිහට create කරගත්තා. create කරලා ඉවරලා මම perspective viewport එකට ඇවිල්ලා අපේ teapot එක මෙන්න මේ වගේ පේන්න තියාගන්න. අපි මේක පොඩ්ඩක් rotate කරගමු මෙන්න මේ වගේ පේන විදිහට. හරි. දැන් ඊට පස්සේ අපි දැන් V-ray ඔයගොල්ලෝ දැක්කා render setup එක මම V-ray වලට change කරලා තියෙන්නේ. මේ විදිහට මම V-ray වලට change කරලා තියෙන්නේ. මම දැන් මෙතන render කරොත් එහෙම අපි normally ඉස්සෙල්ලා මම පෙන්නන්නම් ඔයගලන්ට render setup එක scan line වලින් තියෙද්දි කොහොමද අපිට render වෙන්නේ කියලා. දැන් අපිට scan line වලින් render වුණාම අපිට මේ කේතලේ බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි මම V-ray කියන එකට දැම්මට පස්සේ අපිට V-ray වලින් එකපාරටම නිකන් render කරලා කිසි දෙයක් බලා ගන්න බෑ. මෙන්න මේ වගේ අඳුරු image එකක් එහෙම නැත්නම් අඳුරු render output එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒකට ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. එක හේතුවක් තමයි මේ එන objects වලට අනිවාර්යයෙන්ම V-ray material එක assign වෙලා තියෙන්න ඕන. ඉතින් අපි ඉස්සෙල්ලාම ඒකට V-ray material එක assign කරගමු. මෙන්න මේ විදිහට මම දෙකටම පොදු වෙන විදිහට material එකක් දාන්න හදන්නේ. මම මේ දෙකම select කරලා ඉවර වෙලා මම යනවා rendering වල material editor කියන එකේ slate material editor. මේ slate material editor එක පාවිච්චි කරන්නේ කොහොමද කියලාත් මම කියලා දීලා තියෙනවා ඔයගලන්ට කලින් වීඩියෝස් වලදී. ඔයගලන්ට පුළුවන් ඒවට ගිහිල්ලා බලන්න. මේ විදිහට ආවට පස්සේ මම right click කරනවා. right click කරලා ඉවර වෙලා materials කියන එකේ V-ray කියන එකට එන්න. V-ray කියන එකට ආවට පස්සේ මේ පල්ලෙහාට එනකොට ඔයගලන්ට තියෙනවා V-ray MTL කියලා එකක්. ඒ කියන්නේ V-ray material කියන එක. මම V-ray MTL click කරලා මෙන්න මේ විදිහට අපේ slot එක අරගන්නවා. අරගත්තට පස්සේ මේ අන්තිම හරියේ තියෙනවා පොඩි dot එකක්. ඕක click කරලා ඇදගෙන ඇවිත් අපේ object එක උඩ අතරින්න. එතකොට එයා අපි select කරලා තියෙන හින්දා අහනවා assign to selection කියලා. අපිට ඕනි select කරපු ඒවට හින්දා okay කරන්න පුළුවන්. okay කරාට පස්සේ අපි මේකේ material slot එකේ settings වලට යනවා. ඒ යන්නේ අපිට පුළුවන් මේ slate material editor එකේ තියෙන slot එකේ නම උඩ දෙපාරක් click කරන්න. එතකොට ඔයගලන්ට පේනවා මෙන්න මේ විදිහට කඩ ඉරි යනවා අපේ material slot එක වටේට. ඊට පස්සේ ඔයගලන්ට තියෙන්නේ මෙතන diffuse color එක change කරගන්න පුළුවන් ඕන විදිහට. මම දැනට මෙතන සුදු පාට විතරක් දාන්නම්. මෙන්න මේ වගේ අපි හොඳටම සුදු පාට කරන්නේ නැහැ. පොඩ්ඩක් විතර සුදු පාට දෙනවා වගේ. දීලි වලට මම okay කරන්නම්. okay කරාට පස්සේ දැන් අපි render කරොත් එහෙම තාම අපිට මුකුත් බලා ගන්න වෙන්නේ නැහැ. දැන් අපි material එකකුත් දාලා තියෙන්නේ. හැබැයි තාමත් අපිට කිසි දෙයක් බලා ගන්න හම්බුනේ නැහැ. ඉතින් මම ඒ හින්දා මේකෙන් පාවිච්චි කරනවා create වල lights කියන එකේ මෙතනින් දෙන්න ඔයගොල්ලෝ V-ray කියන එක. එතනින් දෙන්න පුළුවන් අපිට V-ray කියන මේ V-ray light එක දෙන්න පුළුවන්. දැන් මම V-ray light එකක් create කරනවා front viewport එකේ ටිකක් ලොකුවට මෙන්න මේ වගේ. create කරාට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් අපේ left viewport එකේදී මෙන්න මේ විදිහට හරි මැද්දේ තමයි create උනේ. ඉතින් මම මේක පොඩ්ඩක් left එකේ ඉඳන් right එකට පොඩ්ඩක් drag කරනවා මෙන්න මේ වගේ.
ඩ්‍රැග් කරලා ඉවර වෙලා අපි ආපහු දැන් රෙන්ඩර් කරොත් එහෙනම් අපිට දැන් රෙන්ඩර් අවුට් එක පේනවා මෙන්න මේ වගේ ගොඩක්ම කාස්ට් එලියක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි රෙන්ඩර් ටයිම් එකත් ටිකක් වෙලා යනවා. ඉතින් මේ වගේ පොඩි දෙයක් කරලා මෙච්චර වෙලා යනවා නම් ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් ලොකු දෙයක් කරොත් එහෙම සෑහෙන්න වෙලාවක් යයි කියලා. අපි ඉතින් ඉතින් එහාට අපේ settings ටික හදාගමු සහ තවත් option එකක් ඇඩ් කරගන්න අපිට තියෙනවා. අපි බලමු මොනවද ඒ කියලා. මම මේක cancel කරලා ඉවරලා මම යනවා අපේ ඊළඟ options වලට. ඊළඟට මම කරන්නේ මේකට කැමරා එකක් ඇඩ් කරගන්න එක. ඉතින් මේ මම දැන් මෙතන command panel එකේ ගිහිල්ලා V-Ray light කියලා දීලා පොඩි path එකකට තමයි ගියේ. ඉතින් ඕගොල්ලන්ගේ මේ V-Ray toolbar එක on කරගත්තොත් හරිම ලේසියෙන් මෙන්න මේ light එක දෙන්න පුළුවන්. මේ V-Ray plane කියලා තියෙනවා toolbar එකේ ඕගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙතන. ඒ තියෙන්නේ ඔය light එකමයි. ඉතින් දැන් ඉස්සෙල්ලාම අපි කැමරා එකක් දාගනිමු. කැමරාවක් දානකොට අපි දාන්නේ මෙන්න මේ කියන V-Ray physical camera කියන එක. ඉතින් ඕගොල්ලන්ට tool bar එකේ තියෙනවා. එහෙම නැත්නම් command panel එකේ මෙන්න මේ කැමරා වලට ගිහිල්ලා මෙතනින් ගන්න ඕගොල්ලෝ V-Ray කියන එක එතන දෙවෙනියට තියෙනවා physical camera කියන V-Ray physical camera කියන කැමරා එක. මම ඒක අරගෙන මෙන්න මේ විදිහට top view port එකෙන් අපේ kettle එක දිහාවට drag කරගන්නවා. drag කරලා ඉවර වෙලා move tool එකෙන් ඒක අපි පොඩ්ඩක් center කරගමු. x එක නෙමෙයි y එක විතරයි. මේ විදිහට මම select කරගත්තා. අපේ target එකත් ඒ විදිහටම center කරගමු. ඊට පස්සේ අපි perspective viewport එකට ඇවිල්ලා C අකුර press කරන්න. C අකුර press කරාම ඔයගලන්ට බලා ගන්න පුළුවන් දැනට මෙතන මෙන්න මෙතන තියෙන්නේ අපිට perspective කියලා. මෙතන C press කරපු ගමන් දැන් ඉන්නේ අපි කැමරා කියන එකේ. එහෙම නැත්නම් V-Ray කැමරා කියන එකේ. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් මෙතන middle mouse wheel එක click කරගෙන අපිට අවශ්‍ය විදිහට මේක place කරගෙන මෙන්න මේ වගේ තියාගන්න. අපිට ඕන නම් මේකේ ඉස්සරහට තව ටිකක් යන්න. ඒ කියන්නේ කැමරාව move කරගන්න ඕන නම් මේ front view port එකේ ඉඳන් මෙන්න මේ වගේ දකුණු වම් අත පැත්තට එහෙම නැත්නම් අපේ object එක දිහාවට අපිට පුළුවන් perspective එහෙම නැත්නම් දැන් ඉන්න V-Ray කැමරා එකේ ඉඳගෙන ඔයගලන්ට පේනවා ඇති දකුණු අත පැත්තේ අයිනෙම මෙන්න මේ walk through කියලා එකක් තියෙනවා. මිනිහෙක් ඇවිදිනවා වගේ. හදිසියෙවත් ඒක තිබ්බේ නැත්නම් ඔයගලන්ට සමහර විට මෙන්න මේ වගේ තියෙන්න පුළුවන් truck camera එහෙම නැත්නම් මෙන්න මේ තියෙන 2D pan zoom mode කියන එක තියෙන්න පුළුවන්. ඉතින් ඕගලන්ට කරන්න තියෙන්නේ ඒක ක්ලික් කරගෙන ඉන්න. එතකොට මේ ලිස්ට් එක අප් වෙනවා. අපිට පුළුවන් මෙන්න මේ මිනිහව ඇවිදිනවා වගේ තියෙන එක එහෙම නැත්නම් walk through කියන එක ක්ලික් කරගන්න. ක්ලික් කරලා ඔයගලන්ට තියෙන perspective එකේ ගිහිල්ලා up arrow key එක ක්ලික් කරගෙන ඉන්න. එතකොට අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් අපේ object එක දිහාවට කැමරා එක යනවා. හරි. එහෙනම් ඊට පස්සේ අපි ඊළඟ settings ටිකට යමු. දැන් මම කැමරා එකට යනවා. කැමරාවේ settings වලට ගිහලා මම modify panel එකට යනවා. modify panel එකට ගිහිල්ලා basic and display වල කිසිදු වෙනසක් අපි කරන්න යන්නේ නැහැ. sensor and lens කියන එකත් අපි වෙනස් කරන්න යන්නේ නැහැ. මුලින්ම අපි වෙනස් කරනවා මෙන්න මෙතන aperture කියන එක. අපිට පුළුවන් මේ shutter speed ඒ වගේම ISO aperture කියන ඒවා වෙනස් කරලා බලන්න. ඉතින් photography කරන කෙනෙක් එහෙම නැත්නම් කැමරාවකින් photos ගන්න කෙනෙක්ට මේවා ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඉතින් මෙතන ISO එක කියන්නේ ඇත්තටම අපේ කැමරා එක ඇතුළට ආලෝකය ගත්තට පස්සේ කැමරාව විසින්ම අපිට පොඩ්ඩක් ඒකේ ආලෝකය සකසලා දෙනවා. ඒ වගේම තමයි මෙතන aperture කියන්නේ එහෙම නැත්නම් f number කියන්නේ අපේ ඇහි තියෙන කණිනිකාව. ඉතින් කණිනිකාව කුඩා හෝ විශාල කිරීම මගින් අපිට පුළුවන් ඇහැ ඇතුළට එන ආලෝකය මේ තරමක් දුරට පාලනය කරන්න. ඉතින් ඇහි කණිනිකාව කුඩා වුණොත් එහෙම අපේ ඇහැ ඇතුළට යන ආලෝකය ගොඩක් අඩු වෙනවා. ඒ වගේම තමයි කණිනිකාව ලොකු වුණොත් අපිට අඳුරේදී බලා ගන්න හොඳ උදව්වක් දෙනවා. මේ shutter speed එක කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් අපේ ඇහි පිල්ලම්. ඉතින් අපි ඇහි පිල්ලම් ගහන වේගය වැඩි වුණොත් අපිට හරියාකාරව දෙයක් ග්‍රහණය කරගන්න එහෙම නැත්නම් පේන්නේ නැහැ. ඉතින් අපිට shutter speed එක සහ ISO එක
ගොඩක්ම මෙතනදී බලපානවා අපේ කැමරා එක හරහා අපේ ඔබ්ජෙක්ට් එක view කරගන්න එහෙම නැත්නම් බලා ගන්න. ඉතින් මම මෙතනදී අපේ ISO එක වැඩි කරනවා. එතකොට අපිට ලැබෙන ආලෝකය ටිකක් වැඩි වෙනවා. එහෙනම් මම මෙතන 400ක් වගේ ISO එකක් දීලා shutter speed එක මම අඩු කරනවා 50කට වගේ. ඊට පස්සේ මෙතනින් පල්ලෙහාට එන්න පල්ලෙහාට එනකොට අපිට හම්බ වෙනවා color and exposure කියලා. මම ඒකේ white balance එක දෙනවා neutral කියන එකට. අපි දැන් කැමරාවේ settings හදාගෙන ඉවරයි తాවකාලිකව. ඊට පස්සේ අපි යනවා light settings වලට. light settings වලට ගියාට පස්සේ මෙන්න මෙතන තියෙනවා unit කියලා එකක්. ඊට උඩ තියෙනවා length width සහ type එක plane කියලා. අපි type එක දැනට වෙනස් කරන්නේ නැහැ. length එකයි width එකයි ඕගොල්ලෝ මතක තියාගන්න. මම කලින් කතා කරා අපි object එකක් ලොකු කුඩා කරනකොට අපි පාවිච්චි කරන tool එකක් තියෙනවා scale tool එක. හැබැයි මේකෙදී අපි light එකක් scale කරනවා නම් අපි scale tool එක පාවිච්චි කරන්නේ නැහැ. ඒ වෙනුවට පාවිච්චි කරන්න මෙතන general එකේ length සහ width කියන ඒවෙන් තමයි අපි වෙනස්කම් කරනවා නම් කරන්නේ. ඒවා ගැන අනිවාර්යයෙන්ම මතක තියාගෙන ඉන්න. ඊට පස්සේ මෙතන තියෙනවා unit කියලා. unit එක තියෙන default image කියන එක. ඉතින් මෙතන radiant power කියන එක දෙන්න. radiant power එකේ මෙතන පෙන්නනවා ඔයගලන්ට W කියලා එකක්. ඒ W කියන්නේ watt කියන එක. ඉතින් මෙතන ඔයගලන්ට පුළුවන් multiplier එක change කරන්න. මම multiplier එක දෙනවා 200ක් වගේ. ඔයගලන්ට මෙතන mode කියලා තියෙනවා color කියලා සහ color එක change කරන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන තව mode එකක් තියෙනවා temperature කියලා. temperature එකේදී වෙන්නේ අපිට උෂ්ණත්වයට අනුව ගැලපෙන වර්ණය දෙන්න පුළුවන්. ඉතින් මෙතන temperature කියලා 6500 kelvin value එකක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මෙතන 5500 එහෙම නැත්නම් 6000 වගේ දෙනවා නම් අපිට ගොඩක් වෙලාවට එන්නේ අපේ natural sunlight එකේ temperature එක. ඒ වගේම තමයි මෙතන ඒ කියන්නේ උදේවරුක වගේ. ඒ වගේම තමයි මෙතන 4500 එහෙම නැත්නම් 4500ක් වගේ දුන්නොත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන කහ පාටට හුරු එහෙම නැත්නම් හවස් වරුවක වගේ එළියක් තමයි එන්නේ. ඔය විදිහට අපිට වෙනස් කරලා බලන්න පුළුවන්. මම දැනට එතන මුකුත් වෙනසක් කරන්නේ නැහැ. 6500ම තියලා color එකට දානවා mode එක. ඊට පස්සේ පල්ලෙහාට එන්න පල්ලෙහාට එනකොට මෙතන තියෙනවා options කියලා. ඒ options වලට යන්න කලින් මම මෙතන පොඩ්ඩක් rend out එකක් දාලා පෙන්නන්නම්. දැන් අපිට rend out එක එන්නේ මෙන්න මේ වගේ. තාම අපේ rend out එක ටිකක් වෙලා යනවා. අපි තාම render settings හැදුවේ නැහැ. render setup එක ඇතුලේ තියෙන render settings හැදුවේ නැහැ. හරි. දැන් අපි යමු අපේ render settings වලට. මම යනවා rendering වල render setup එකට. render setup එකට ගිහිල්ලා මම මෙන්න මෙතන V-Ray කියන tab එකට එනවා. V-Ray කියන tab එකේ පල්ලෙහාට එනකොට හම්බ වෙනවා අපිට image sampler කියන එක. මම image sampler එක දාලා තියෙන්නේ progressive කියලා. ඒ වගේම ඔයගලන්ට image filter එකක් පාවිච්චි කරන්න පුළුවන්. මෙතන image filter එක මම මෙතන දෙනවා Mitchell Net Travel කියන එක. ඊට පස්සේ මෙතන progressive image sampler කියන tab එකක් තියෙනවා. මම ඒකට යන්නම්. ඒකට ගිහිල්ලා මෙතන max subdivisions කියන එක මම 40කට සීමා කරනවා. හරි. දැන් අපි ඊට පස්සේ යනවා GI කියන tab එකට. GI කියන tab එකේ primary engine එක ඔයගොල්ලෝ දාගන්න Iridiance map කියලා මෙතනදී. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් Iridiance map කියලා එකක් එනවා. ඒ වගේම secondary engine එකේ දෙන්න light cache කියලා. මෙතන Iridiance map tab එකට එන්න. ඒකේ තියෙන්නේ current preset එක high කියන එක. ඉතින් current preset එක ඔයගොල්ලන්ට දැනට දෙන්න පුළුවන් very low කියලා. අපි තාම final output එකකට යන්නේ නැහැ. තාම යන්නේ
දාලා බලන්න කොයි වගේ අවුට්පුට් එකක්ද එන්නේ කියලා අපිට ෆයිනල් අවුට්පුට් එකක් ගන්න දැම්ම යන්නේ නැහැ. මම මෙතන ඒ හින්දා ලයිට් කෑෂ් එකේ සබ්ඩිවිෂන්ස් ප්‍රමාණය 500කට අඩු කරනවා. මේ කරපු දේවල් ඔක්කොගෙම වෙන්නේ අන්තිමේදී අපේ රෙන්ඩර් අවුට්පුට් එකේ ක්වොලිටි එක හදාගන්න එක. මම දැන් ඒ ටික හදලා ඉවරයි. හදලා ඉවර හින්දා මම රෙන්ඩර් අවුට් කරනවා shift එකයි q එකයි ප්‍රෙස් කරලා. ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ රෙන්ඩර් අවුට්පුට් එකක්. දැන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් අර කලින්ට වඩා ටිකක් ෆාස්ට් රෙන්ඩර් අවුට් එකක්. ඔය විදිහට අපි රෙන්ඩර් අවුට් එක එනවා. ඊට පස්සේ මම මෙතන ලයිට් එක සිලෙක්ට් කරලා ඉවර වෙලා අපේ modify panel එකට යමු. modify panel එකට ගියාට පස්සේ අපේ render out එක තව පොඩ්ඩක් speed up කරගන්න පුළුවන් මේ කරන settings වලින්. මම මෙතන ලයිට් එක සිලෙක්ට් කරලා ඉවරලා option panel එකට එන්න. අපේ modify panel එකේ තියෙන option කියලා tab එක. ඒකේ තියෙනවා invisible කියන ටික් එක. ඒක on කරන්න. එතකොට අපේ ලයිට් එක අපේ කැමරා එකට පේන්නේ නැහැ. ඊට පස්සේ තවත් ස්පීඩ් අප් කරන්න පුළුවන් මෙතනදී store with irradiance map කියන ටික් එක on කරාම ඉතාලම වේගයෙන් මේක රෙන්ඩර් වෙනවා. දැන් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඕගොල්ලන්ට මේ දකුණු අත පැත්තෙනුත් රෙන්ඩර් වෙනකොට ලයිට් එකක් වැටෙන්න ඕන නම් ඕගොල්ලන්ට පුළුවන් මේ රෙන්ඩර් ඕගොල්ලන්ට පුළුවන් මේ ගත්ත ලයිට් එකෙන්ම කොපි එකක් shift එකත් එක්ක ක්ලික් කරලා මෙන්න මේ විදිහට drag කරන්න. drag කරලා ඉවර වෙලා ඒක instance දෙන්න එපා. ඒක කොපි එකක් විදිහට දෙන්න. දීලා මෙන්න මෙතන තියෙනවා reflect, මෙතන තියෙනවා mirror කියලා එකක්. mirror කියන එක ක්ලික් කරලා මෙතනින් දෙන්න y කියන එක. ඔයගලන්ට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් ඒක වෙනස් වෙන විදිහ. ඔය විදිහට වෙනස් කරලා ඉවරලා මං ඒ ලයිට් එක සිලෙක්ට් කරලා මෝඩ් එක චේන්ජ් කරනවා ටෙම්පරේචර් කියලා. එතන මෝඩ් එකේ ටෙම්පරේචර් කියලා වෙනස් කරලා ටෙම්පරේචර් වැලියු එක මන් දෙනවා 4500. එහෙම නැත්නම් අපි කියනවා 4500ක් කියලා. මම දැන් රෙන්ඩර් අවුට් එක මෙන්න මේ විදිහට ගන්නවා. ඔය විදිහට අපිට රෙන්ඩර් අවුට් එක බලා ගන්න පුළුවන්. හරි. දැන් අපි ෆයිනල් රෙන්ඩර් එකට යමු. ෆයිනල් රෙන්ඩර් එකට යන්න මම රෙන්ඩරින් වලට ගිහිල්ලා ආපහු රෙන්ඩර් සෙටප් එකට යනවා. රෙන්ඩර් සෙටප් එකට ගියාම අපිට ආය එනවා V-Ray කියන ටැබ් එකට. ගිහිල්ලා මෙතනින් image sampler කියන එක වෙනස් කරන්න bucket කියන එකට. ඊට පස්සේ image filter එක net travellimai Mitchell net travellimai blur කියන එක පොඩ්ඩක් අපි බිඳුවේ දාගමු. ringing කියන එකත් අපි බිඳුවට දාගමු. මෙතනදී අපිට තවත් පොඩ්ඩක් අපේ value එක fast කරගන්න පුළුවන්. render output එක පොඩ්ඩක් fast කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා bucket image sampler කියලා. මෙතන bucket maximum subdivisions කියන එක මම දෙනවා 40 කියලා. noise threshold එක ඔයගලන්ට පුළුවන් 0.005කට දෙන්න. ඒ වගේම තමයි bucket width එක. මෙතනදී අපි render out කරනකොට සානිකර කොටු වගේ තමයි render වෙලා අපිට final output එක වෙන්නේ. ඉතින් මේ කොටුවේ ප්‍රමාණය පොඩ්ඩක් අඩු කරාම අපිට ඊටාම ඉක්මනින්ම render output එක බලා ගන්න පුළුවන්. මොකද හේතුව පොඩි ඉඩක ටක් ගාලා අපිට ඒ කොටස render කරගන්න පුළුවන් හින්දා. මම මෙතනට දෙනවා 20ක් කියලා. ඔය විදිහට අපි හදාගත්තට පස්සේ GI කියන ටැබ් එකට ආයෙ එන්න. ඒකේ irradiance map කියලා දුන්න මතක ඇති අපි primary engine එකට සහ secondary engine එක light gas ඒ දෙකේ වෙනසක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මම යනවා irradiance map එකට. irradiance map එකේ current preset එක තමයි දීලා තියෙන්නේ very low කියන එක. ඉතින් මම very low කියන එක වෙනුවට මෙතනදී medium කියන එක දෙන්න. දීලිවල ලයිට් කෑෂ් එකට දෙන්න 1500ක් කියන වැලියු එක.
ඊට පස්සේ මෙතන settings වලට ආවට පස්සේ මෙතන තියෙනවා අපිට render වෙන්න ඕනි කොහොමද කියන එක. මෙතන sequence කියලා තියෙනවා, triangulation කියලා තියෙන්නේ. අපි ඒව දැම්ම වෙනස් කරන්න යන්නේ නැහැ. මම ආයිත් වීරේ කියන ටැබ් එකට ඇවිල්ලා මෙතන තියෙනවා අපිට frame buffer කියලා එකක්. මෙතන අපි වීරේ වලදී අපි සාමාන්‍යයෙන් නම් command කියන ටැබ් එකේ මෙන්න මේ output size එක දෙනවා අපිට ඕනි output size එක බලා ගන්න. ඉතින් මෙතනදී අපිට HDTV කියලා ඉවරලා දෙන්න පුළුවන්. හැබැයි අපි වීරේ වලදී තවත් වෙනස් විදිහකට resolution එක හදා ගන්නවා අපි මේ frame buffer එකට ඇවිල්ලා. ඒකේ තියෙනවා get resolution from max කියලා. ඒ ටික් එක off කරාට පස්සේ අපිට මෙතනදී වෙනම presets හදා ගන්න පුළුවන්. මෙතන preset එක ගත්තාම අපිට 4K sequence එකක් විදිහට අපි පාවිච්චි කරන්නත් output එක දෙන්න පුළුවන්. ඉතින් මම මෙතන 4K කියන ඒවා හෝ වෙනත් දෙයක් දැම්ම දෙන්න යන්නේ නැහැ. මම ඒ වෙනුවට මෙතන get resolution from max කියන එක ටික් එක එහෙමම දාලා තියලා මම දැන් output එක ගන්නවා. දැන් අපිට output එක මෙන්න මේ වගේ ලැබෙන්නේ. මෙන්න මේ විදිහට පොඩි පොඩි කොටු විදිහට තමයි rend out එක වෙන්නේ අපි bucket කියන එක දාපු හින්දා. කලින්ට වඩා පොඩි වෙලාවක් ගත්තා. අපිට මෙන්න මේ වගේ final rend out එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඕගලන්ට හිතෙනවා නම් මේකේ light එළිය මදි කියලා ඕගලන්ට පුළුවන් ඕගොල්ලෝ Photoshop වගේ software එකක් පාවිච්චි කරලා දිනනවා නම් ඕගලන්ට මතක ඇති camera raw කියන filter එක අපි පාවිච්චි කරනවා. camera raw එකේදීත් මෙන්න මේ වගේ setting එකක් ඕගලන්ට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙනවා. මෙන්න මෙතන අයිනට ආවම තියෙනවා show correction force color show correction control කියලා. show correction control ආවට පස්සේ මෙන්න මෙතන අපේ අර camera raw filter එකේ තියෙන දේවල් ටිකක් පෙන්නනවා. උඩින්ම exposure කියලා තියෙනවා. ඊට පස්සේ white balance, hue saturation, color balance, levels, curves ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඕගලන්ට එළිය මදි වගේ නම් පුළුවන් exposure කියන ටික් එක පොඩ්ඩක් on කරලා මේක මෙන්න මේ වගේ හදා ගන්න අපිට light එක. ඒ වගේම white balance එකෙන් අපිට පුළුවන් මේ වම් අත පැත්තට ගියොත් එහෙම මේක නිල් පාට වගේ වෙනවා. දකුණු අත පැත්තට ගියොත් කහ පාට ගතිය. එහෙම නැත්නම් අපේ hot කියන color එකකට එනවා. ඔය විදිහට අපිට ඒකෙන් වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම color එක change කරන්නත් පුළුවන්. hue saturation ගිහිල්ලා color balance එක වෙනස් කරන්න පුළුවන්. curve එකෙන් ගිහිල්ලා ඕගලන්ට අවශ්‍ය විදිහට මේක හදා ගන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට. හොඳයි එහෙනම් ඔන්න අපි වීරේ කියන ප්ලගින් එක පාවිච්චි කරන මූලික විදිහ ඉගෙන ගත්තා. ඉතින් ඕගලන්ට තවත් ඉස්සරහට මේ වගේ වීඩියෝස් බලා ගන්න පුළුවන් මගේ channel එකකින්. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා වීරේ කියන ප්ලගින් එක ගැන තවදුරටත් ඉස්සරහට කතා කරන්න. මම හිතනවා ඕගොල්ලෝ දිගට මාත් එක්ක රැඳිලා ඉඳී කියලා. ඉතින් අදට ගිහිල්ලා එන්නම්. සුබ දවසක්. Please subscribe to this channel, comment, share and like videos.